ව්‍යාපාරිකයන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සංචාරක කර්මාන්තයට ආදී විවිධ ශිෂ්ටයන් ඒ වගේම අපි ආරාධනා කළා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුර තිලකසිරි මහත්මයාට අයබන් බන්දුර මහත්මයා. අපි කතාව පටන් ගමු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයෙන්. දැන් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා හෙට සිට ඒ කියන්නේ සමුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියලා. ඊට පෙර අපි දැක්කේ දුර්වල භාවිතින් පුරපාරේ තියෙනවා අපි දැක්කේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ. ඒ අය Tamanගේ ආසන ගන්නට පමණයි මගින් අරගෙන ගියේ. දැන් සාමාන්‍ය කිරණය කිරීමත් එක්ක විශාල ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නට පුළුවන්. ආනය පාරට එනවා දුම්රියට ලංගමට පෞද්ගලික බස් රථ ටිකට මේ ටික අසුන් ගානට විතරක් අරගෙන දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. අතිරේක ලේකම්තුමනි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ තිලකරත්න බණ්ඩ මැතිතුමනි මොකක්ද හෙට ඉඳන් ක්‍රියාත්මක වෙන්න තියෙන සැලසුම? අයිබෝවන් සුබෝදෑසනක් සියලු දෙනාටම. ඇත්තටම රටක ප්‍රවාහන සේවා පද්ධතිය කියන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ සේවයක් එහෙම නැත්නම් අංශයක්. මොකද අනිකුත් සෑම සියලු ආර්ථික සමාජික කටයුතු සඳහාම ප්‍රවාහන සේවය ඉතාමත්ම වැදගත් වෙන නිසා ඉතින් මෙම කොවිඩ් වසංගත අර්බුදයේ හමුවේ මම කැමති මුලින්ම පටන් ගන්න කොහොමද මේ අර්බුදයේ අවස්ථාවේදීම අපි ප්‍රවාහන සේවාව සම්බන්ධ කටයුතු කරේ කියලා. අපි දන්නවා ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගියා මාර්තු 10 හමුවීමත් පසු මාර්තු 16 වෙනිදා ඇඳිරි නීතිය සමග රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කරා මාර්තු 16 සිට. ඉතින් මේ අර්බුදයේ හමුවේමත් ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ මහජනයාට අපිට ශනිකව සිදු වුණා ලංකාවේ සියලුම බස් රථ ධාවනයේ දුම්රිය ධාවනයේ ශනිකව නවත්තන්න සිදු වුණා. නමුත් ඒ එක්කම අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊළඟට ආරක්ෂක සේවා කාර්ය මණ්ඩල ඊළඟ අත්‍යවශ්‍ය වෙනත් විදුලිය ජලය මේ වගේ සේවා කණ්ඩායම් සඳහා ප්‍රවාහන සේවා සපයන්න සිද්ධ වුණා. ඒ නිසා මට කියන්න පුළුවන් මේ මාර්තු 16 17 දින සිටම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ රජය යටතේ පවතින අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන වගින් බස් රථ 2000ක් විතර ලංකාව පුරා ක්‍රියාත්මක වුණා මේ සේවක කණ්ඩායම් සඳහා පමණක්ම. ඉතින් මේ විදිහට ආරම්භ වුණ ප්‍රවාහන සේවය ඊළඟට දෙවන අවස්ථාව වෙනවා රට යම් මට්ටමකට ඇඳිරි නීති ලිහිල් කිරීමක් සිද්ධ වුණා අප්‍රේල් 27 ඊළඟට මැයි 11 මේ දිනවල. මෙතනදී සෞඛ්‍ය බලධාරීන් විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තිබුණා ප්‍රවාහන සේවා පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතු. ඒව අපි ඉතාමත්ම දැඩි විදිහට ක්‍රියාත්මක කරා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ආරම්භුනේ ඔබට මතක ඇති බස්වල වාඩිලා යන්න පුළුවන් 150ක සීට් සංඛ්‍යාවක් පමණයි. ඒ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල විශේෂයෙන් රජය බලාපොරොත්තු වුණේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී වුණත් මේ රට අකරණම නොවී පවත්වාගෙන යාමට නිසා ඒ වෙලාවේදී සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවක මහත්මයන්ගෙන් 130ක පමණ කණ්ඩායමක් සහභාගී කරවන මේ කාර්යාලය විවෘත කරන්න කියලා කිව්වේ. එතනදී ප්‍රවාහනය සඳහා පවතින ඉල්ලුම යම් මට්ටමක කළමනාකරණය වීම අපිට ලොකු සහනයක් වුණා එක පැත්තකින්. නමුත් විශේෂයෙන් අර සීට් ගන්නට රැගෙන යන්න දීපු මාර්ගෝපදේශයට අපි යම් අර්බුදයකට පත් වුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමග අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමා ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්යසාධන බලකායක් පිහිටෙව්වා. ඒකෙදී සියලුම පළාත් නියෝජිත මහත්මීන් පළාත් ප්‍රවාහන අධිකාරීවර නිලධාරීන් ඊළඟට අපේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ කාර්යසාධන බලකාය පිහිටෙව්වේ. ඒ අනුව අපි සෞඛ්‍ය බලධාරීන් සමග කටයුතු කරලා ගොඩක් දුරට අපිට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන් අත්සේදීම, hand sanitizer වගේ දේවල් පාවිච්චි කිරීම මේ වගේ දේවල් එක්ක අපි බස් රථ ධාවනය ආරම්භ කරා. හැබැයි එතනදී අධීර වශයෙන් අපි ඊටම පැහැදිලිව හඳුනාගත්තා ඇඳිරි නීතිය රටේ යම් යම් ස්ථානවල විශේෂයෙන් කොළඹ ගම්පහ කඩුතර ක්‍රියාත්මක වුණා. ඒ දෙවන අවස්ථාව වෙනකොට මේ වෙලාවේදී ඒ අධීර වශයෙන් ක්‍රියාත්මක වීම තුලත් 130ක ජනතාව කියනට වැඩිය හොඳයි. සේවක මහත්මයන් ප්‍රවාහනය සඳහා යම් මට්ටමකට ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාව විසින් බස් රථ 3000ක් විතර ප්‍රමාණයක් මේ වෙලාවේ ක්‍රියාත්මක කරගන්න අපිට පුළුවන් වුණා. ඊළඟට දුම්රිය සේවය විශේෂයෙන් සාමාන්‍යයෙන් රටේ දුම්රිය 350ක් විතර දිනකට ක්‍රියාත්මක වෙනවා. මගින් ලක්ෂ 4ක් විතර සාමාන්‍ය තත්ත්වයට ප්‍රවාහනය වෙනවා. නමුත් මේ වෙලාවේදී දුම්රිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කරා. සෑම දුම්රිය එන සේවක මහත්මයන් ලියාපදිංචි කිරීමක් මුලින්ම ආයතන ප්‍රධානීන් මගින් ලිඛිතව විස්තර ගෙන්නාගෙන ඒ අනුව ලියාපදිංචි කරලා දුම්රිය 10කින් අපේ දුම්රිය මාර්ග 5ක් ඔස්සේ මුහුදුබඩ දුම්රිය ඔබ දන්නවා මුහුදුබඩ දුම්රිය කැලණිවැලි දුම්රිය මාර්ගයේ උඩරට දුම්රිය මාර්ගයේ ඊළඟ උතුරු දුම්රිය මාර්ගය සහ පුත්තරන් දුම්රිය මාර්ගය කියන දුම්රිය මාර්ග 5 ඔස්සේ මගින් 1000ක් පමණ මුල්ම දින ලියාපදිංචි වුණා. හැබැයි මෙතනදී පොඩි ගැටලුවක් වුණා. 1200ක් විතර වගේ ලියාපදිංචි වුණා. නමුත් පහවදාට
ඇවිල්ලා හිටියේ 800ක විතර සංඛ්‍යාවක්. ඉතින් නමුත් ක්‍රමානුකූලව රට යථාර්ථයටපත් වෙන අවස්ථාව වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුව ඊළඟ විදිහට ඔන්ලයින් රෙජිස්ටර් වීමක් ආරම්භ කරා. මේ තුල 3000ක් විතර වගේ දක්වා වැඩි වුණා ලියාපදිංචි කිරීම. නමුත් සැබවින්ම ප්‍රවාහනය සපුරා ගත්තේ ඉන් 50% වගේ සංඛ්‍යාවක්. ඉතින් මේ තත්ත්වය තුළ ඊයේ පෙරේදා වගේ වෙනකොට 20000කට විතර කිට්ටු ගන්න ලියාපදිංචි වුණා. 140ක් හෝ 50ක් තමයි සහභාගී වුණේ. ඉතින් මේක ලොකු වර්ධනයක් වුණා. මේක මේ විදිහට ක්‍රියාත්මක කිරීමේ ගැටලුව ඔබ දන්නවා ඇති සමහරවිට දුම්රියට එන අයට නැග ගන්න බැරි වෙනවා. පසු අපි රාජකාරී හැඳුනුම්පතට ටිකට් ලබා දී මේ ක්‍රමිකව විකාශ වෙනවා. මම බොහොම කෙටියෙන් කිව්වේ. ඉතින් ඒ විකාශන වීමත් සමගම සෑම අවස්ථාවකදීම හැබැයි ලියාපදිංචි සංඛ්‍යාවෙන් 140ක් 50ක් පමණ තමයි දුම්රියට පැමුණේ. මේ තත්ත්වය තුළ පළාත් අතරත් පළාත් ප්‍රවාහන බලධාරීන් නැත්නම් අපේ රටේ තියෙන පළාත් 9ක් ඒ පළාත් 9 මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වරින් තමයි පළාත ඇතුළ බස් රථ ධාවනය ක්‍රියාත්මක වෙන්නේ. එතන බස් රථ 16000ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ඒ බස් 16000ත් අපේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් අන්තර් පළාත් බස් රථ 3000ක් පමණ, ඒතකොට බස් 19000ක්, ඊට අමතරව ශ්‍රී ලංකාව මගින් බස් රථ 5000ක්. ඒ අනුව බස් රථ 24000ක් වගේ තමයි සාමාන්‍ය ප්‍රවාහන පද්ධතිය තුළ එදිනදා ධාවනය වෙන්නේ. ඉතින් මේන් ඔබට පේනවා ඇති මම මේ සංඛ්‍යාව එක ඉදිරිපත් කළේ බස් රථ 16000ක වගේ ප්‍රමාණයක් පරිපාලනය සම්පූර්ණයෙන් පැවරලා තියෙන පළාත් ප්‍රවාහන අධිකාරීන්. ඒ නිසා අපේ ගරු අමාත්‍යතුමා සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීන් සමග සම්බන්ධ වෙලා ඒගොල්ලෝගෙන් සමන්විතව පළාත් 9ම ආරාධනා කරලා තමයි කාර්යසාධන බලකාය පිහිටෙන්නේ. ඒතකොට සඳුදා ඉඳලා අපිට ලොකු අභියෝගයක් ඉස්සරට මුහුණ පාන සිදු වෙනවා. විශේෂයෙන් දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. දුම්රිය 350ක් පමණ ක්‍රියාත්මක වෙනවා සඳුදා ඉඳලා. ඒ අතර දුම්රිය 40ක් විතර දුර පළාතට නගරාන්තර දුම්රිය වගේ දේවල් ඇතුළත් වෙනවා. බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ වෙනවා. බස් රථ 5000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව මගින් ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව බස් රථ 3000ක් මම කියවාගේ පෞද්ගලික බස් රථ නමුත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පාලනය වෙන බස් රථ. මේක තමයි තත්ත්වය. සඳ ඉඳන් ප්‍රවාහනය සාමාන්‍යකරණය වෙනවා කියලා මහින්ද අමරවීර අමාත්‍යවරයා කියනවා. ඒ නිසා අපි සත්‍යක්ෂණයේදී සම්බන්ධ කරගන්න කල්පනා කරා දුම්රිය කොහොමද? දැන් මෙතෙක් දුම්රිය ලියාපදිංචි වෙලා ගිය මගින් ටික ලියාපදිංචිය නෙවෙයි දැන් සාමාන්‍ය පරිදි යන්න පුළුවන් සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. අපි සම්බන්ධ කරගත්තේ දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහත්මයා. අපි බලමු ඩිලන්ත ප්‍රනාන්දු මහත්මයා හෙට ඉඳන් දුම්රිය දහවනය පිළිබඳව මොකක්ද කියන කතාව කියලා. අපි මගින්ගේ ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් කිසි පරිදි අනුගමනය කරමින් දුම්රියේ ගමන් කරන ලෙසත් ඒ වගේම අපි ලබන සඳහා සිට දුර ගමන් සේවා දුම්රිය සාමාන්‍ය දුම්රිය නැවත ආරම්භ කරනවා. දෙනුවර මණිකේ සහ යාපනයේ ශීඝ්‍රගාමී දුම්රිය හැර අනෙකුත් ගමන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කරමින් පවතිනවා. සාමාන්‍ය පරිදි ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. අපිට උපදෙස් ලැබිලා තියෙනවා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කරන්න කියලා. බැවින් ලියාපදිංචි කිරීම අපිට සිදු කරන්න හැකියාවක් නෑ. මන්ද ප්‍රමිතින මගින් සංඛ්‍යාව අතිවිශාල වෙමින් අපිට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව ඒ කියන්නේ සෞඛ්‍ය අංශයෙන් ආශ්‍රයදීම ඒ වගේම පාසේදීම සහ උෂ්ණත්ව බැලබැලී යන කටයුතු දුම්රිය ස්ථානවලදී සිදු කරනවා. මගින් දුම්රිය ගමන් කිරීමේ නිසා දුම්රිය ස්ථානවලදී සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති ආරක්ෂණ විධිවිධාන පිළිපදින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් මේ දුම්රිය දහවනය පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමන් කියන්නේ ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමන්ව අපි සම්බන්ධ කරගත්ත කොහොමද අපිට තීරණ භාෂාවෙන් කිව්වොත් ළංගම බස් ටික CTB බස් ටික දුවන්නේ කොහොමද කියලා දැන කියා ගන්න කින්ස්ලි රණවක මහත්මයා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා අපි සම්බන්ධ කරගත්තේ. එළමෙන සමුදා සිට මේ වෙනකන් තිබිච්ච අන්තර් පළාත් සහ පළාත් අතර කිසියම් ගැටලුකාරී වාතාවරණයක් තිබුණා නම් ඒ සියල්ලම ඉවත් වෙනවා. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නට සෞඛ්‍ය අංශ විසින් අපිට අවසරය ලබා දීලා තියෙනවා. හැබැයි ඒ මගින් ගෙනියන්න පුළුවන් අපිට ආසන සංඛ්‍යාවට පමණයි. ළංගම බස් රථ ඇනිය මේකට කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද දිනකට උදෑසනට ගෙනල්ලා තියෙනවා දුම්රිය මගින් කොළඹට 1,25,000ක් පමණ. හැබැයි දුම්රියට ආසන තියෙන්නේ 25,000ක් පමණයි. එතකොට ඒ ආසන 25000 දක්වා අඩු වෙනකොට රැගෙන එන ප්‍රමාණය ඉතුරු ලක්ෂයක් මහා මාර්ගයට තමයි අවතීර්ණ වෙන්නේ. එතකොට අපි දැක්ක COVID-19 වසංගතය පැමිණීමට පෙරත් උදෑසනට සහ හවසට මහා ජනතාව බස් රථවල හිටගෙන සහ පාපුවරුවේ අධි වශයෙන් ගමන් කරනවා. එතකොට ඒ අයත් මේ ලක්ෂයක පමණ ජනතාවත් ආවහම දැනට තියෙන ළංගමේ සහ පෞද්ගලික අංශයේ තියෙන
බස් රථ ප්‍රමාණය මදි වෙනවා. ඒක නිසා අපි මේ වන විට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා සියලුම මගී ප්‍රවාහනය සඳහා භාවිතා නොකරන ලද බස් රථ විශේෂයෙන්ම පාසල් බස් රථ වශයෙන් ධාවනය කරපුවා ඊළඟට තවත් තියෙනවා ගෙනල්ලා ලියාපදිංචි කරගන්න බැරි වෙච්ච බස් රථ විදේශිකයින් ප්‍රවාහනය සඳහාම තරුපයි හෝටල් වල ධාවනය කරපු බස් රථ තියෙනවා ගෙනල්ලා එක් අයිතිකරුවන් ඒවට යොදවපු දැන් මේ වන විට ඔවුන්ට ලීසින් වාරික ගෙවා ගැනීමේ අපහසුතාවය තියෙනවා ප්‍රක්ෂණ වාරික ගෙවා ගැනීමේ අපහසුතාවය තියෙනවා ඒ සියල්ලමත් කල්පනා කරලා අපි තීන්දුව කරා ඒ සියලුම බස් රථ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ලියාපදිංචි කළා මේ අඩුවන බස් රථ ප්‍රමාණයට මේ ප්‍රමාණය යොදා ගන්න. හැබැයි මේක දීර්ඝකාලීන විසඳුමක් නෙවෙයි ඉතාමත් කෙටි කාලීන විසඳුමක්. මොකද සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙනකොට මේ බස් රථ නැවත ඒ ස්ථානවලට යනවා. ඒ වෙනකොට අපි ටික සූදානම් විය යුතුයි තිබෙන තත්ත්වයන්ට මුහුණ දෙන්න. දැන් කිංස්ලි රණවක ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා කියන විදිහට ළඟම බස් ඇනිය මදි. රටේ මේ මගීන් ටික එකවර පාරට ආවම තමන්ගේ රාජකාරී ස්ථානයට සහ රාජකාරී ස්ථානයේ සිට තමන්ගේ නිවසට අරගෙන යන්න. ඒ නිසා පෞද්ගලික බස් රථ ටික අවශ්‍යයි පාරට අනිවාර්යෙන්. ඒ නිසා අපි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයාව සම්බන්ධ කරගෙන ඇහුවා ඔබතුමාලගේ දායකත්වයේ කොහොමද සඳුදා ඉඳන් හෙට ඉඳන් මේ ක්‍රියාත්මක වෙන වැඩේට කියලා. පෞද්ගලික සති කිහිපය තුළ ක්‍රියාත්මක වුණා මගෙන් හිටියේ නෑ ලොකුවට. නමුත් මෙතන තියෙන්නේ මගීන්ට විවෘත වුණා රාජකාරී කරා කිසි ප්‍රශ්නයක් නෑ. මොකද පෞද්ගලික අංශාධිකරණ කටයුතු කරා. මම දකින්න කෝණයෙන් දැක්කම රාජ්‍ය කාර්යාල පමණයි සඳහා දිනේ මොකද මේ ඉස්සෙල්ලා මේ සියල්ලම විවෘත වෙලා තිබුණා. ඒ නිසා පදපදයක් තිබුණේ නෑ ප්‍රශ්නයක් තිබුණේ නෑ. දුර සේවා බස් රථ ක්‍රියාත්මක වුණා යම් ආකාරයක විදිහට. ඒක ගමේ ගිය කට්ටියට එන්න කල් තියෙනවා එන්න හැකියාව තියෙනවා. ඒක මම කියන්නේ කිසි ගැටලුවක් නෑ බස් රථ ප්‍රමාණවත් ඉක්මවා තියෙනවා. ඒ නිසා කාටවත් ගිය වෙන්න අවශ්‍යතාවය නෑ. සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය වෙන එහෙම ගැටලුවක් නෑ. මම මගී යන්තම්ගෙන් ලිමක් කරනවා. බස් රථයට වැඩි යන්න එපා. අපිට බස් රථ ප්‍රමාණය මගීන්ට අවශ්‍යතාව මත තියෙනවා. මොකද ගැටලුවක් වෙන්නේ නෑ. පාසල් විවෘත නෑ. ඒ වගේම උපකාරක පන්ති නෑ. ඒ නිසා කිසිම ආකාරයකින් මේ දෙකෙන් ආවොත් තමයි යම් ගැටලුවක් සිද්ධ වෙන්නේ. මේ දෙක නැති නිසා කිසිම ගැටලුවක් නෑ. ඒ නිසා මගින්ට කිසිම අපහසුතාවයකින් තමන්ගේ ගමන් බිම යන්න පුළුවන්. හොඳයි ගැමුණු විජේරත්න මහත්මයාගේ කතාව අනුව මම හිතනවා පෞද්ගලික බස් රථ ටිකක් පාරට එයි කියලා. එහෙම නොවතින් මේ ප්‍රශ්නේ යම් තරමකට කළමනාකරණය කරගන්න පුළුවන් හෙට ඉඳලා ප්‍රවාහනය පිළිබඳව තිබෙන ප්‍රශ්නය. හැබැයි කොහොම වුණත් ප්‍රවාහනයේදී මේ සියල්ල සාමාන්‍ය කාලසටහනකට ගියාට මගීන් විදියට පුරවැසියෝ විදියට ඔබට වගකීමක් තිබෙනවා. COVID-19 100% රටෙන් තුරන් වෙලා නැහැ. ඒ නිසා COVID-19 තියෙනවා. ඒ අතරේ තමයි අපි රස්සාවට යන්නේ කියන දේ මතක තියාගෙන ප්‍රවාහන සේවාව භාවිත කරන්න කියන ඉල්ලීම ඔබට කරනවා. දැන් අපි කතා කරන්නේ COVID-19 අර්බුදයක් එක්ක යලි නැගිටින රට පිළිබඳව. COVID-19 අර්බුදයක් එක්ක කියලා අපි කියන්නේ COVID-19 අර කලින් කිව්වා වගේ 100% ඉවර නෑ. COVID-19 තියෙනවා. අපිට COVID-19 තිබ්බා කියලා රට වහගෙන එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි මේ සියල්ල කළමනාකරණය කරගනිමින් ඉස්සරහට යන අතර වාරේ අනුෂ ගෝකුල මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය දැන් පාසල් දරුවෝ මාස 3කට ආසන්න කාලයක් ගෙදර ඉන්නේ. දෙමව්පියෝ බලාගෙන ඉන්නවා, ගුරුවරු බලාගෙන ඉන්නවා, පාසල්වල විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට ඔබතුමියලා බලන් ඉන්නවා ඉක්මනින් පාසල් ටික ආරම්භ කිරීම සඳහා මොකක්ද කරන්න පුළුවන් කියලා. මොකක්ද අනුෂ ගෝකුල අතිරේක ලේකම්තුමිය අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට පාසල් ආරම්භ කිරීම සඳහා දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම සඳහා තිබෙන වැඩපිළිවෙල? ඔව් ඇත්තටම පාසල් පද්ධතිය කියන්නේ ඊටාම සංවේදී කාරණයක්. COVID-19 සමග රට යහපත් තැනකට එනකොට අවසානෙටම තීරණය ගන්න තැනට තමයි එන්නේ. මොකද සමාජගත කරන අන්තිම කණ්ඩායම තමයි. මොකද සංවේදී වැඩි නිසා පාසල් දරුවෝ අමාත්‍යතුමත් මාධ්‍ය ප්‍රකාශනයකදී ප්‍රකාශ කළා දරුවන්ට 100% ආරක්ෂාව සහතික වෙන අවස්ථාවේදී තමයි පාසල් විවෘත කරන්නේ. සෞඛ්‍ය අංශවල උපදෙස් මත තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා ඒ තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ සෞඛ්‍ය උපදෙස් මත රජය විසින්. එතෙක් පූර්ව සූදානමක් අධ්‍යාපන අමාත්‍යාංශය තිබෙනවා. මේ වෙනකොට ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත ලේකම්තුමාගේ සිට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළාත් 9ටම ගොස් එක් පළාතේ තිබෙන සුවිශේෂී ගැටලුත් මේ වෙනකොට පළාත් 9ෙම අධ්‍යයනය කරලා තිබෙන්නේ මේ සුවිශේෂී අවස්ථාවක් නිසා. මොකද මේ අත්දැකීම මීට කලින් තිබ්බ අත්දැකීමක් නෙමෙයි අපි හැමෝටම. මේ වෙනකොට පාසල් පටන් ගන්නේ කවදද? අපි හිතමුකෝ ලබන මාසේ පටන් ගන්නවා කියලා. නැත්නම් මේ මාසේ අග පටන් ගන්නවා කියලා කිසිම තීරණයක් අරගෙන නැහැ පාසල් පටන් ගන්න වෙලාව. නමුත් පාසල් ආරම්භ කරන මොහොතේදී ක්‍රියාත්මක කරන ආකාරය ගැන මේ වෙනකොට පූර්ව සැලසුම් සියල්ලම සකස් කරලා තියෙන්නේ. වෛද්‍ය උපදෙස් ලැබිලා තිබෙනවා සහ මාර්ග උපදේශයක් නිකුත් කරලා තිබෙනවා. කොහොමද පාසලක් විවෘත කරපුවම විවෘත කරන්නේ සහ පවත්වාගෙන යන්නේ
කියන කාරණාව ජාතික පාසල් සහ පළාත් පාසල් සියල්ලම. ඒ වගේම පාසලක් සඳහා අවශ්‍ය වෙන ආරක්ෂාව තහවුරු කරන සියලුම උපකරණ ඒ අවශ්‍ය ද්‍රව්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් අපි ලබා දීමට කටයුතු කරනවා. කලාප කාර්යාල හරහා පාසල් වෙත මුඛාවරණ ආරක්ෂක ඒ ද්‍රව්‍ය ඊට අමතරව උෂ්ණත්වය මන බලන යන්ත්‍ර මේ සියල්ලම අපි ලබා දීමට කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශය මේ සඳහා අපිට විදේශ ආධාර ලැබිලා තිබෙනවා. ඒවා සියල්ලම මේ වෙනකොට කළමනාකරණය කරලා තිබෙනවා. කෙසේ නමුත් ආරම්භ කරන අවස්ථාවේදී මුල් අධ්‍යයනයේදී කැඳවන්නේ උසස් පෙළ සහ 10-11 පන්ති වල දරුවෝ තමයි පළවෙනින්ම කැඳවන්නේ. අවසානයේට තමයි ප්‍රාථමික පන්ති වලට යන්නේ. මොකද ප්‍රාථමික පන්ති වල දරුවන්ට මුළු ලෝකෙම මේ වෙනකොට වෛද්‍ය මතයේ වෙන්නේ ඔවුන්ට මේ මුඛාවරණ ඇඳගෙන බොහෝ වෙලා ඉන්න අපහසුයි කියන කාරණේ. මොකද පාසල් වල මහල් තිබෙනවා, පඩි නගින්න තිබෙනවා දරුවන්ට, සමහර අයට විවිධ ලෙඩ රෝග තිබෙනවා. එතකොට ඔක්සිජන් අවශ්‍යතාවය තිබෙනවා. ඒක නිසා කුඩා දරුවන් ගැන විශාල අවධානයක් යොමු කරලා තියෙනවා සෞඛ්‍ය අංශ මගිනුත්. මේ සම්බන්ධයෙන් දවස් 2-3 හැම වෙලාවකම නිරන්තරයෙන් මාර්තු මාසෙ ඉඳන් මේ දක්වාම ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් නිරන්තරයෙන් සාකච්ඡා පැවතුණා. ඒ අදාළ අංශ සමග ඒ අදාළ අතිරේක ලේකම්වරුන් ලේකම්තුමා මේ සියලුම දෙනා කලාප කාර්යාල අධ්‍යක්ෂකවරු මේ තත්වයන් සමග. එතකොට සමාජ දුරස්ථභාවයේ තබාගෙන පන්ති කාමරයක් පවත්වාගෙන යනවා කියපහම මතුවෙන ගැටලු රාශියක් තිබෙනවා. මොකද විෂය නිර්දේශය ආවරණය කළ යුතුයි. එතකොට අපිට සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා කටයුතු කරන්න වෙනවා. පාසල් ක්‍රියාත්මක වෙන කාලය වැඩි කරන්න වෙනවා. සමහර විට දවස් 7ම උගන්වන්න සිද්ධ වෙයි බෙදා හදාගෙන. මොකද පන්ති කාමරයක දරුවෝ 40ක් 45ක් ඉන්නකොට එකෙන් 150ක් පමණ තමයි යොදා ගන්න වෙන්නේ. ඉතින් මේ වාගේ කොහොමද විවිධාකාරයෙන් කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ. ප්‍රාදේශීයව කටයුතු කරන සියලුම නිලධාරීන් සමගත් මේ වෙනකොට සාකච්ඡා කරමින්. කෙසේ නමුත් මෙහි ප්‍රධානම කාරණේ වෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව 100% තහවුරු වීම කියන කාරණේ මත පදනම් තමයි පාසල් විවෘත කිරීම සහ එහිදී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තිබෙනවා. හොඳයි. දරුවන්ට වඩාත් හොඳම අවස්ථාවේ තමයි පාසල ආරම්භ කරන්නේ. මේක අධ්‍යාපන අමාත්‍යවර දලසල හපෙරුම් මහත්මයා ඉතා පැහැදිලිව කිව්වා. දරුවන්ට හානියක් නොවන හොඳම අවස්ථාවේ පාසල වැහුවා වගේම දරුවන්ට හානියක් නොවන අවස්ථාවෙම තමයි පාසල පටන් ගන්න කියලා. මොකද දරුවට අධ්‍යාපනය දෙනවා වගේම දරුවට ජීවිත අවදානමක් දෙන එක රජයක් විදිහට සිදු කරන්නේ නැහැ. ඒ නිසා රජය ඉතාමත් හොඳ අවස්ථාවේ දරුවන් වෙනුවෙන් පාසල ආරම්භ කරන බව තමයි සියලු දෙනා සපත කරන්නේ. දැන් මේ COVID-19 අර්බුදයත් එක්ක බොහෝ වෙලාවට ස්වයං රැකියා කරන අය, ඒත් එක්කම Tamanගේ ජීවිකාවක් කරගෙන ඉන්න අය, Tamanගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්න අය, ගොඩක් අය Tamanගේ අතමිටේ තියෙන මුදල් ටික හරි හම්බ කරගන්න විදිහක් නැතුව ගියා. අතමිටට මුදල් ආවේ නැහැ. ඒ වෙලාවේදී රජය ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ අය වෙනුවෙන් රජය ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ගෙවීම, සහනාධාර ගෙවීම අපි දැක්ක පහුගිය කාලේ. විශේෂයෙන්ම රුපියල් 5000 ගෙවීම වගේ දේවල්. බොහෝ අයට නැගිටින්න ශක්තියක් දුන්නා. නැගිටින්න කෙසේ වෙතත් Tamanගේ ජන ජීවිතේ පවත්වාගෙන යන්න. සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහත්මයා දැන් කොහොමද මේ රුපියල් 5000 ගෙවීම සහ මේ අයට Tamanගේ ජීවිතය ජන ජීවිතේ පවත්වාගෙන යාම සඳහා මෙවැනිට ලබා දෙන සහයෝගය කොහොමද කියන තැනින් අපේ කතාව පටන් ගමු. බොහොම ස්තුතියි ඔබ අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන විශේෂයෙන්ම ගාමීය ප්‍රදේශ සහ අනිකුත් නාගරික ප්‍රදේශත් ආවරණය කරමින් ගුවන් විදුලි සේවාව ගෙනියන මෙම සේවාව මම එක පැත්තකින් අගය කරන ගමන්ම අද දවස අපිට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන මෙම පහුගිය කාලය ඇතුලේ ඇතිවෙච්ච COVID-19 කොරෝනා වෛරස් තත්ත්වය වසංගත තත්ත්වයක් බවට පරිවර්තනය වීම වැළැක්වීම වෙනුවෙන් අපි හැම කෙනෙක්ම මේ වෙලාවේ කටයුතු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙම උවදුර එන මොහොත වෙනකොට අපි මේ රටේ කවුරුවක්වත් දැනුවත් වෙලා තිබුණේ නැහැ. මේ වගේ වෛරසයක් එන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ වගේ වෛරසයක් අපි පාලනය කරගන්නේ කළමනාකරණය අපිට තිබුණේ නැහැ. නමුත් ලෝකයේ අපි දන්නවා චීනෙන් පටන් අරගෙන වෙනත් ප්‍රදේශවල මේක ව්‍යාප්ත වෙලා තියෙන වෙලාවක අපි යම් ආකාරයක රජය කටයුතු කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ තත්ත්වය ලංකාවට බලපෑමට ආවේ. ඒතර මේ ආපු මොහොතේම රජය ඒ ගත තීන්දුව తీරනවල ප්‍රතිඵල තමයි අද වෙනකොට මේව තත්ත්වය පාලනය කිරීමකට අපි යටත් වෙලා ඉන්නේ.
එහිදී මුලින්ම අපි මතක් කරන්න ඕන මේ தත්ත්වය එන අවස්ථාවේ විශේෂයෙන්ම අපි මැදිහත් වීම තමයි රජයේ විදියට අතිගරු ජනාධිපතිතුමත් අතිගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ලබාගත් එම උපදෙස් තීන්දුව මේ රටේ සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය විදියට අපේ ගරු පවිත්‍ර වන්නිආරච්චි අමාත්‍යමය ප්‍රමුඛම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාලා ප්‍රමුඛ කාර්ය මණ්ඩල ගත්ත තීන්දුව තීරණ මේ රටේ අපි හැම කෙනෙක්ම පිළිගත්තා. ඒ අනුව අපි කටයුතු කළා. ඒතර ඒ වෙලාවේ ලබා දීපු ප්‍රධානම උපදෙසක් තමයි අපේ මෙම වෛරස් තත්ත්වය විශේෂයෙන්ම මේක පාලනය කරන්න පේන අපි කවුරුවක් දැකපු එහෙම නැත්නම් ඒ වගේ තර්ජනයක් නෙවෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් පාලනය කරන්න දීපු ප්‍රධාන උපදෙසක් තමයි මේ සමාජ දුරස්ථ ස්වභාවය රැකගන්න එක. ඒ වගේම තමන්ගේ පිරිසුදුභාවය එහෙම නැත්නම් අස් පිරිසුදු කර ගැනීම, ඒ වගේම මුඛාවරණ පැළඳීම් මේ වගේ දේවල්. මේවා කරන්න නම් අපි රටක් විදියට අපි සියලුම ජනතාව එක්තරා සංයමයකින් කටයුතු කරන්න ඕනේ කියන පදනම තමයි ඒ වෙලාවේ කිව්වේ. ඒතර මෙන්න මේ කටයුත්ත කළමනාකරණය කරගෙන යනකොට අපි දන්නවා විශේෂයෙන්ම මේ මොහොත වෙනකොටම රටේ මේ හේතුව මතම යම් ඇඳිරි නීති තත්ත්වයකට රට පරිවර්තනය කළා. එතකොට අපේ මිනිස්සුන්ට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න අපහසුතාවයන් වලටපත් වුණා. එකවරම ලැබිච්ච අවස්ථාවක්. එහෙම නැත්නම් එකවරම ලැබිච්ච තර්ජනයක් වෙලාවේ එතකොට මේ වෙනුවෙන් ජනතාව විශේෂයෙන්ම ගම්වල එහෙම නැත්නම් නාගරිකව ජීවත් වෙන ජනතාවට විශාල වශයෙන් තමන්ගේ එදිනෙදා ජීවත් වෙන්න ඕන කරන ආහාර වේවා වෙනත් මුදල් හදල් වේවා මේවා එක්රැස් කරගෙන තිබුණේ නැහැ. ඒ වගේම ඇඳිරි නීති තත්ත්වයේ හමුවේ අපේ තියෙන බැංකු පද්ධතීන් එහෙම නැත්නම් වෙනත් දේවල් තමන් ළඟ මුදල් තිබුණත් මේවා ලබා ගන්න බැරි තත්යකටපත් වුණා. ඒතර මෙන්න මේ වගේ වෙලාවක තමයි අපිට මේ උපදෙස් ලැබුණේ මේ හැම කෙනෙක්ම ගැන හොයලා බලලා මේ අය වෙනුවෙන් යම් ආකාරයක රජයේ මැදිහත් වෙන මේ ආධාර ක්‍රමය බෙදා දීමේ කටයුත්තට නිරත වෙන්නේ කියලා. ඒතර අන්නේ වෙලාවෙම තමයි මේ රටේ ජනාධිපති විශේෂ කාර්යසාධක බලකායක් විදියට පිහිටවලා. ඒ කාර්යසාධක බලකාය විසින් අපි වෙත විශේෂ උපදෙස් මේ වෙනුවෙන් ලබා දුන්නේ. ඉතින් මේ හැම එකකම ප්‍රතිඵලයක් හැටියට අපිට සෞඛ්‍ය අංශ විසින් ලබා දීපු ප්‍රධානම උපදෙස තමයි මුලින්ම මේ රටේ අපි රජයක් විදියට රැක බලා ගන්න ඕන කණ්ඩායම රැක බලා ගන්න එක. ඒතර ඒකට විශේෂයෙන්ම අපිට අයිති වුණා වැඩිහිටියන්, ඒ වගේම ආබාධිතයින්, ඒ වගේම වකුගඩු වගේ විවිධ රෝගී තත්ත්වයන් වල පෙළෙන කණ්ඩායම් මේ රටේ ආරක්ෂා කළගත යුතු පුජ්‍යලින් හැටියට රජය තීන්දුව කරලා රජයේ විදියට අපේ අමාත්‍යාංශයේ විදියට අපේ අමාත්‍යාංශයේ තිබෙන අනෙකුත් ඒ හා සම්බන්ධ අපේ ආයතන හරහා ඒ අය වෙනුවෙන් අපි රුපියල් 5000 දීමනාව රජයේ විදියට ලබා දීම රජය කටයුතු කරගෙන ගියා අපේ අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්. ඒකම ලබා දුන්න තවත් දෙයක් තමයි අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා මේ රටේ විවිධ ශේෂ්ත්‍ර වලට සහන දෙන ගමන් විවිධ අංශ හරහා ලබා දෙන වදු සහන වෙනත් සහනයන් ලබා දෙන ගමන් මේ රටේ මෙම අඩු ආදායම්ලාභී ප්‍රජාව විශේෂයෙන්ම සමෘද්ධිලාභීන් වගේම අඩු ආදායම්ලාභී ප්‍රජාවටත් මේම හානිය ඉක්මනින්ම එන්න පුළුවන් කණ්ඩායමක් හැට දැකලා ඒ අය වෙනුවෙන් රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් අපේ සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ලබා දෙන්නේ කියන දැනුම් දීම තමයි මුලින්ම කළේ. ඒතකොට ඒ කටයුත්තේ අපි ඉක්මනින්ම නිරත වෙන වෙලාවේ මෙම අවස්ථාව වෙනකොට මාර්තු මාසය මැද හරියෙන් පස්සේ අවසාන ඒ කියන්නේ 20 වෙනිදා වගේ වෙනකොට තියෙච්ච මේ தත්ත්වය මම පැහැදිලි කරන්නේ. ඒතකොට මේක කරගෙන යන අතරෙම නමුත් පෙනී ගියා තව දුරටත් මේක රටේ ව්‍යාප්ත වෙන රටේ අනෙක් කණ්ඩායම් වලටත් ඇති වෙන තත්ත්වයක් බව. රේයගෙත් මේ ඉල්ලීම එන්න පටන් ගත්තා. රේයටත් දෙලියට බහින්න බැරි වෙන තත්ත්වයක් තිබුණා රටේ. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් ඒක පාලනය කරන්නේ කටයුත්ත අපිට උපදෙස් දුන්නා. ඒකට ඒ වෙලාවේ රජය තීන්දුව කරා මේ ලබා දෙන ණය මුදලක් හැටියට නෙවෙයි මේක මුලින්ම රුපියල් 5000 ආධාර විදියට මේ පරිවර්තනය කළ ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒතර අපි තාමත්ම කැමැත්තෙන් සමෘද්ධි බැංකු ව්‍යාපාරයේ විදියටත් අපේ අමාත්‍යාංශයේ විදියටත් අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අපේ සමෘද්ධි නිලධාරීන් කළමනාකරුවන් අධ්‍යක්ෂවරුන් මේ සියලුම කණ්ඩායම එකතු වෙලා මේකට තීන්දුව తీරන තමයි අද මේ මොහොතේට අපි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඉතින් අපි මේක දුරදිග ගියා ගොඩක්. මොකද මම එහෙම කියන්නේ අපිට විශේෂයෙන්ම අපවරුනේ පළමුවෙන්ම අර අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභී ප්‍රජාව පළමුවෙන්ම ආරක්ෂා කළා. ඔවුන් එක පැත්තකට පරිවර්තනය කරන්න කිව්වා වුණත් ඉතින් පස්සේ මේව තිබෙන තත්ත්වය තවදුරටත් පාලනය කරන්න ඉක්මනින් කළමනාකරණය කර ගැනීමක් හැටියට අපේ රටේ ජීවනෝපාය කටයුතු කරගෙන ගිය මිනිස්සුන්ට ඒ දවස් වෙනකොට කරගන්න බැරි වුණා. රටේ අය ජීවත් වෙන්නේ අයගේ දිනදා තමන්ගේ ආදායම ආවේ නැහැ. ඒ අයගේ පවුල් නඩත්තු කර ගැනීම එහෙම නැත්නම් ඉදිනදා වැඩ කරගෙන යන්න අපිට මෙහෙවන්න වුණා. ඒතර ඒ අයගේ ගම් වලට එහෙම නැත්නම් ඒ ඉන්න ගෙවල් වලට ගිහිල්ලා අවශ්‍ය කරන පහසුකම් දෙන්න වුණා. අපි ඒවට සම්බන්ධ වුණා. ඒක මේ අයට අවශ්‍ය කරන ආධාර මුදලක් විදියට අපි මේ රුපියල් 5000 දුන්නා. ඒ වගේමයි තවදුරටත් මේ ඉල්ලීම ප්‍රවර්ධනය වෙලා තවත් අභ්‍යාචනා විශාල ප්‍රමාණයක් එන්න ගත්තා. දැන් බන්තුල තිලකසිරි මහත්මයා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට මේ 5000 ලබා දීමේදී සමහර අය චෝදනා කරා මේ 5000 ඉල්ලද්දී සමෘද්ධි නියාමකයා
ග්‍රාම සේවකවරයා කිව්වේ සමහරවිට ගමක අවශ්‍ය නැති අය 5000 ගන්න. හොඳ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නේ නැත් මේ 5000 ගන්න ආවා. ඒකම සමහරවිට ඒ අය කරපු තවත් චෝදනාවක් තමයි. සමහරවිට ඇත්තටම ලැබෙන්න ඕන කෙනෙක්ට හැමෝටම නෙවෙයි. මල්පයක් ගත්තොත් එහෙම අයට ලැබුණේ නැහැ කියලා. ඒ නිසා මේ 5000 ලබා දීමේදී එහෙම යම් ගැටලු සහගත තත්ත්වයක් නැතුණාද මොනවාද ඒවට එහෙම ඇතුණා නම් දීලා තියෙන විසඳුම්. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේක පැහැදිලි කර ගැනීමක් හැටියටත් වැදගත් ඔබතුමාගේ ප්‍රශ්නය. මොකද මම එහෙම කියන්නේ මම කලින් කිව්වා වගේම අපි මේ தত্ত্বය කවුරුවක්වත් රජයක් හෝ අපි කිසි කෙනෙක් අපේක්ෂා නොකර අවස්ථාවක මුහුණ දෙන්නයි අපි හැම කෙනාටම එදිනෙදා තීන්දුව ගන්න ඕනේ. මොකද අද වෙන තීරණය නෙමෙයි අපි සමහරට හෙට දවසේ ගන්න තීරණය. හෙට දවසේ ගන්න තීරණය තව දවස් දෙකකින් ගන්න තීරණය. එතකොට මොකද ඒ තරම් ශනිකව රජය මේ ප්‍රශ්නයට මැදිහත් වුණා. ඒතකොට ඒ හේතුව නිසාම අපිට මෙම කටයුතු කළමනාකරණය කරගෙන යන්න අපි එක කණ්ඩායමක් එහෙම එක පාර්ශ්වයක් විදියට පුළුවන් වුණේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ කටයුත්තට සෑම ග්‍රාම නිලධාරී වසමක්ම නියෝජනය කරන ආකාරයට කමිටුවක් පිහිටෙව්වා. මේ කමිටුව නියෝජනය කළා ගමේ ඉන්න ග්‍රාම සේවා නිලධාරී මහත්මයා හෝ මහත්මිය, ඒ වගේම සමුද්‍ර නිලධාරී, කෘෂි පරිශ්‍රණ නිලධාරී, ආර්ථික සංවාද නිලධාරී, පෞද්ගලික සෞඛ්‍ය සේවිකාව නිලධාරී වගේම එම කොට්ටාසේ නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච නියෝජිතයා. ඒ විතරක් නෙවෙයි මේ කමිටුව එහෙම නියෝජනය කරන ගමන් ඒ කමිටුවට යම් ආකාරයකින් තවත් අදහස් උපදෙස් දෙන්න අවශ්‍ය නම් සිවිල් සංවිධාන, අපේ ස්වේච්ඡා සංවිධාන, මරණාධාර සංගම් විවිධ ආයතන ඒ කණ්ඩායම් වලට අවස්ථාව දුන්නා. ඒතර මේ දුන්නේ අන්නේ වගේ මගහැරිච්ච එහෙම නැත්නම් කුමනෝ හේතුවක් මත කෙනෙක්ව අත්හැරුණා. අපි කිව්වා සමහර දේශපාලන ප්‍රශ්නයක් මත හෝ වෙනත් පුද්ගලික ප්‍රශ්නයක් මත හෝ වෙනත් හේතුවක් මත අත්හැරුණා නම් ඔවුන්ව නම් කරලා ඔවුන්ට අභියාචනා මණ්ඩලයක් විදියට ප්‍රාචීලේකම්වරයා ඇතුළු කණ්ඩායම පිහිටවලා මේ හරහා මේ අයට මේ අවස්ථාව දුන්නා. අද ඒ නිසා තමයි මම සංඛ්‍යා ලේඛන තිබෙනවා. මම කියපු සමුද්‍රලාභීන් වගේම අපේ පොරොත්තු ලේඛනගත සංඛ්‍යාවන් වලට අමතරව තවත් 8,14,469ක් අභියාචනා හැටියට මේ කණ්ඩායමට අපි ගෙවලා තිබෙන පළවෙනි මැයි මාසයේ පමණක්. ඒ සංඛ්‍යාව තවදුරටත් අපිට වාර්තා වෙලා මේ මොහොත වෙනකොට මැයි මාසයේ ගෙවාගෙන යන අවස්ථාවේදීත් අපි මේ අවස්ථාව දීලා තිබෙනවා රජයේ විදියට. මේ වෙලාව වෙනකොට අපේ දිසාපතිතුමන්ලා ඒ කණ්ඩායම් සකස් කරලා අපි ඒ අයගෙත් මේ අභියාචන සැලකිල්ලට අරගෙන කටයුතු කරනවා කියන එක මම මතක් කරන්න කැමතියි. මේ මුළු සංඛ්‍යාවක් විදියට ගත්තම ලංකාවේ සමෘද්ධිලාභීන් 17,93,553 දෙනෙකුට, ඒ වගේම අපේ පොරොත්තු ලේඛනගත වෙලා ඉන්න අඩු ආදායම්ලාභී කණ්ඩායම විදියට 7,31,175 දෙනෙක්, ඒ වගේම තවදුරටත් අර ජීවනෝපාය අහිමි වෙච්ච 17,31,195 දෙනෙක්, මම කලින් කිව්ව අභියාචන ප්‍රමාණය 8,17,469ක් එක්ක 50,71,892 දෙනෙකුට මෙම රුපියල් 5,000 දීමනාව අපි අප්‍රේල් මාසය වෙනුවෙන් ගෙවලා දැන් මැයි මාසයේ දීමනාවත් ගෙව අවසන් වෙන තත්ත්වයේ ඉන්නේ. එහි අභියාචනات අපි ඉදිරියේදී ගෙවලා ඒ කටයුත්ත මේ අවස්ථාව වෙනකොට ඉන්නවයි කියන එක මම පැහැදිලි කරන්න කැමතියි. හොඳයි. අද අපි සත්‍යේක්ෂණයෙන් කතා කරන්නේ COVID-19 අර්බුදය සමග යලි නැගිටින රට පිළිබඳව. දැන් රටක ජීවනාලිය තමයි ආර්ථිකය. රටක ආර්ථිකය වැටුනොත් අපි ඔය කිව්ව මොන දේවත් පවත්වාගෙන යන්න බෑ. දැන් COVID-19 මේ රටේ ආර්ථිකයට විශේෂයෙන්ම ව්‍යාපාරවලට ව්‍යාපාර කඩාගෙන වැටුණ ආර්ථිකය යම් ආකාරයක පස්සට ආවා. මම මේක ලඝු කරන්නේ නැහැ COVID-19 වලට විතරක්. මේක යම් කාල පරිච්ඡේදයක් තිස්සේ ඉදිරියට ආපු දෙයක්. ඒකට COVID-19 තව බලපෑමක් කර ආර්ථිකය කඩා වැටීම කියන කාරණාවට. දැන් මේ ආර්ථිකය හදන්න ඕනේ. ආර්ථිකය හදන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ටික, මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ටික ගොඩනගන්න ඕනේ. එතකම දැන් අලුතෙන් ආරම්භ වෙලා තියෙනවා නව නිෂ්පාදන, නවෝත්පාදන ටිකක් එළියට එනවා. ඒ අයට අතහිත දෙන්න අවශ්‍යයි. දේශීය කර්මාන්ත ටික ආයිත් අලුතෙන් පටන් අරගෙන තියෙනවා. සංචාරක කර්මාන්තය පිළිබඳව අපිට අනාවැකියක් කියන්න බෑ. ඒ නිසා අපි ආර්ථිකය හදාන්න නම් මේ සියල්ල ජයගත යුතුයි. දැන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක්, එතකම වර්තමානයේ කමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ධර්මදීරසිංහ මහත්මයා, ඔබතුමන් බාහිරව මේ පිළිබඳව දකින්න කෙනෙක් විදිහට අපේ රටේ ආර්ථිකය හදන්න මොකක් කරන්න පුළුවන්ද අපි මෙතනින් පස්සේ අදින් පටන් ගත්තොත්? ඔබ බොහොම ස්තුතියි මම මේ සාකච්ඡාවට සම්බන්ධ කිරීම පිළිබඳව විශේෂයෙන් ඔබතුමා මේ ප්‍රශ්නය අහද්දී පසුබිම් කතාවකුත් කිව්වා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් මම මේ මාධ්‍ය සාකච්ඡාවල් එහෙම බොහෝ දුරට අහනවා. ඒ වයිදී බොහෝ දෙනෙක්ගේ අදහස් වෙලා තියෙන්නේ මේ අපේ රටේ ආර්ථිකය අද කඩා වැටලා තියෙන්නේ මේ COVID-19 ව්‍යසනය නිසා කියන එක. මම ඒක ඒකේලාම පිළිගන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ කියන්න හදන්නේ මේ COVID-19 වසංගතය ව්‍යාප්ත වෙන්න කලින් ඉඳලම අවුරුදු 4-5ක් තිස්සේ අපේ ශ්‍රී ලංකා ආර්ථිකය කඩාගෙන වැටුණා. අපි ඒක උදාහරණයක් හැටියට ගත්තොත් බොහොම කෙටියෙන්
රටේ දළදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5% විතර තිබිච්ච මේ රට 2019 වෙනකොට 2% දක්වා වැටුණා. මේක අනුක්‍රමයෙන් කඩා වැටුණා. මේ අවස්ථාව වෙනකොට මේ රටේ ආර්ථිකය විශේෂයෙන් මේ ජනතාව සහ ව්‍යාපාර කටයුතු සේවා අංශ කෘෂි කර්මයේ ජන ජීවිතයේ සියල්ලම හැම පැත්තකින්ම අපි ගත්තොතින් එක අතකින් මිනිස්සු ණයබරින් මිරිකිලා හිටියා. දෙවනුව මිනිස්සු සහ ව්‍යාපාර බදු බරින් මිරිකලා හිටියා. ඒක නිසා තමයි මේ රජය අපේ අතිගරු ජනාධිපතිතුමා පත්තුණු වහාම මේ බදු සහන ලබා දුන්නේ. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ බදු සහන දුන්නා කියලා විශාල විවේචන ආවා. කොහොමද රජයේ ආදායම් වැටෙනවා? දැන් කොහොමද රජය පවත්වාගෙන යන්නේ කියන එක. දැන් අද මේ බදු සහන ඒ ඉහළ බදු අනුපාත තිබුණා නම් මොකද වෙන්නේ? අනුපාත තියේවි රජයට ආදායම දැන් නොලැබී යන තත්වයක් මේ කොවිඩ් වසංගතය හරහා ලැබිලා තියෙනවා. ඉතින් මම තවදුරටත් මේක පැහැදිලි කරනවා නම් දැන් අපේ රට අපේ මේ කලාපය අපි හඳුන්වා දෙනවා මේ දකුණු ආසියා කලාපය කියලා. මේකේ රටවල් 8ක් තියෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු. එතකොට ලෝක බැංකුව එහෙම නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව වල වාර්තා ගත්තා. මේගොල්ලෝගේ වාර්ෂික වාර්තාවල සඳහන් වුණා 2019 වෙනකොට ශ්‍රී ලංකාව මේ රටවල් 8න් 7 වෙනි තැනට වැටිලා තියෙනවා කියලා. අපිට වඩා පල්ලෙහාන් හිටියේ ඇෆ්ගනිස්තානෙ විතරයි. නමුත් ඒ 2019 වර්ෂයේ අවසාන වෙනකොට අපි ඇෆ්ගනිස්තානයේ තත්ත්වයට වඩා පල්ලෙහාට වැටුණා. කොවිඩ් වසංගතය නිසා නෙමෙයි. ඊට කලින් තිබුණු විවිධාකාර අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි අපේ ආර්ථිකය කඩාවැටෙන්නේ. ඉතින් මේක හරියට අර ගහෙන් වැටුණු මිනිහට ගොනා යනවා වගේ තත්ත්වයක් තමයි අපේ රටට ඇති වුනේ. ඉතින් ලෝකේ අනිත් රටවල් විශේෂයෙන් මේ දකුණු ආසියා කලාපයට මම නැවතත් ජෝතින් අපේ දකුණු ආසියා කලාපේ රටවල් වෙන බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය 7.5% විතර තිබ්බා 2019 වෙනකොට. එතකොට ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7%කට සමාන ප්‍රමාණයකට තිබ්බා. ඉතින් අපේ කීයද 2%යි. ඉතින් මේ කොවිඩ් වසංගතය නිසා නෙමෙයි ඒක උනේ. ඒක නිසා දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් අපිට දැන් මේ අවස්ථාවේදී අපි අසරණ වෙලා තියෙන්නේ කොරේ පිටට මරේ වගේ මේ කොවිඩ් වසංගතයකුත් ඇවිල්ලා අපේ ආර්ථික කටයුතු තවදුරටත් අඩපණ වෙලා කඩාකප්පල් වෙලා තියෙනවා. ඉතින් කොහොමද අපි මෙතනින් මේ ඉස්සරහට යන්නේ කියන එක පිළිබඳව අපි ගත්තාම මේ ශ්‍රී ලංකාව කියන එක ඉතා කුඩා රටක් ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට ඩොලර් බිලියන 80ක පමණ දළදේශ නිෂ්පාදිතයක් තියෙන අපේ රටේ. ඒ වගේම ඉතා කුඩා ජනගහනයක් මිලියන 21.5ක් පමණ ජනගහනයක්. ඉතින් මේ ආර්ථික කටයුතු පාලනය කිරීම මම හිතන්නේ අපහසු වෙයි කියලා. නමුත් දැන් තවත් මතයක් මේ ගොඩනැගිලා තියෙනවා මේ කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ ආර්ථික කටයුතු නැවත ගොඩ ගන්නකොට අමුතුම ආර්ථික මාදිලියකට යා යුතුයි කියලා. ඉතින් මම ඒ ගැන කතා කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. නමුත් අපි බලමු අපේ රටේ කෘෂි කර්මය, කර්මාන්ත, කියන්නේ නිෂ්පාදන කර්මාන්ත සහ සේවා අංශය කියලා අපේ දළදේශ නිෂ්පාදිතය අපි කොටස් තුනකට බෙදනවා. ඒ කෘෂි කර්මය කියන්නේ අපේ රටේ 7%ක්. දළදේශ නිෂ්පාදිතයෙන් 7%යි කෘෂි කර්මය කියන්නේ. නමුත් 70% පමණ අපේ ජනතාව ජීවත් වෙන්නේ මේ ග්‍රාමීය ආර්ථිකයෙන්. එතකොට කර්මාන්තාංශය ඒක 35%ක් විතර. 58%ක් විතර තියෙනවා අපේ සේවා අංශය. ඉතින් මේ අංශ දිහා බැලුවාම කෘෂි කර්මය, නිෂ්පාදන කර්මාන්ත, සේවා අංශ මේවයි යම්කිසි ආකාරයක යටිතල පහසුකම්. අපි උදාහරණයක් හැටියට කර්මාන්ත ශාලාවක් ගත්තොත් ඒකේ තියෙන යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් උපකරණ යම්කිසි තාක්ෂණයක් මත අපි ගෙනල්ලා මෙහි ඒ නිෂ්පාදන කටයුතු කරගෙන ගියා. අපිට එක පාරටම දවස් ගාණක් හෝ මාස ගාණක් හෝ සති ගාණක් ඇතුළතදී ඒ තාක්ෂණ ක්‍රමවේද අපිට එකපාරට වෙනස් කරන්න බෑ. අනිත් එක අපි මේ අපේ රට වෙළඳාම් මත යකුණු රටක්. අපි කියන මේ ෆොරින් ට්‍රේඩ් කියලා අපි ආනයන අපනයන. එතකොට අපේ ආනයන ගත්තාම ඩොලර් බිලියන 20ක පමණ ආනයන. අපනයන ඩොලර් බිලියන 10ක 11ක පමණ. එතකොට මේ ආනයන අපි ගත්තොත් මොනවද මේ ආනයන? මේ ආනයන වලින් අපි කොටස් තුනකට බෙදනවා. පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ, ආයෝජන භාණ්ඩ කියලා. ඒතර පරිභෝජන භාණ්ඩ තියෙන්නේ කීයද? 20%යි. 80%ක්ම අපි මේ ඒ පරිභෝජන භාණ්ඩවලත් සාමාන්‍ය අර අපි කියන කන්සියුමර් ඩියුරබල්ස් කියලා මේ ටෙලිවිෂන් යන්ත්‍ර, සීතකරණ, මෝටර රථ ඔය වගේ ඒවා තමයි වැඩිපුර තියෙන්නේ. 20%න් 15ක් විතර තියෙන ඒවා. 5%ක් විතර තමයි සාමාන්‍ය ඉදිනදා පරිභෝජන සඳහා ගෙන්නන භාණ්ඩ. ඒකෝ අපි ගෙන්නන භාණ්ඩ වලින් 50%ක්ම තියෙන මේ අන්තර් භාණ්ඩ. මොනවද මේ අන්තර් භාණ්ඩ කියන්නේ? ඒ 50%න් 25%ක් තියෙන්නේ පෙට්‍රෝලියම්, තෙල්. ඊළඟට වැඩිපුර තියෙන්නේ අපේ
ඇඟලුම් සහ රෙදිපිලි කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යෙදවුම් ගෙන්නන ඒවා. ඩොලර් බිලියන 5ක් විතර. එතකොට ඒව ගෙන්නෙන්නේ නැත්නම් අපේ රෙදිපිලි මේ ඇඟලුම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම නතර වෙනෝනේ. අපිට කනිජ තෙල් ආනයනය කරන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. එතකොට අනිත් 125 නිෂ්පාදන කර්මාන්ත ශාලාවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රවාහන අංශයට අදාළ මේ දුම්රිය මැදිරි ඒ වගේම දුම්රිය සේවය සඳහා අවශ්‍ය බහන ගමනාගමන සේවය සඳහා අවශ්‍ය බස් රථ මහා මාර්ග වල යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය බහන. ඉතින් ඒ රාමුවෙන් අපි ගැලවෙන්න බලන්න ඕන කියන එක මම කියන්නේ. ඉතින් මේකදී අපි විශේෂයෙන් රටේ ආර්ථිකය දේශීය වශයෙන් උත් බලන්න ඕන. අපේ ආර්ථිකය තුල අපි නිෂ්පාදනය කරන මේ අපනයන ක්ෂේත්‍රය අපි දියුණු කරන්න බලන්න ඕන. මීට වඩා විශාල ප්‍රමාණයක් අපි අපනයනය කරන්න බලන්න ඕන. විශේෂයෙන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි තේ අපනයනය කිරීමෙන් අපිට ලැබෙන්නේ ඩොලර් මිලියන 1500ක් විතර ලැබුණේ. ඉතින් අපි ඒක 2000 2500 3000 ඒකේ අර දේශීය අගය එකතු කිරීම වැඩි කළා ඒ කර්මාන්ත අපි දියුණු කරන්න බලන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ අපිට දිගු කාලීන සැලැස්මක් යටතේ තමයි මේ වැඩපිළිවෙලට යන්න ඕන කියන එක මගේ අදහස. හොඳයි අපිට මේකේ තව ඉදිරිගාමී තත්ත්වයන් පිළිබඳව කතා කරන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ආර්ථිකය හැදීම සඳහා මොනවාද අපිට කරන්න පුළුවන්? පුද්ගලයෝ විදිහට, ව්‍යාපාරිකයෝ විදිහට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ විදිහට බොහෝ දේවල් කරන්න පුළුවන්. සමහර අය ආරම්භ කළා තියෙනවා. කෘෂි කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් පුරන් වෙච්ච කුඹුරු ටික අස්වද්දන්න පටන් අරගෙන තියෙනවා. කවුරුත් කියලා එහෙම නෙවෙයි. ඒ අය හිතලා රටේ ආර්ථිකය හදන්න අපේ දායකත්වය දෙන්න ඕනේ කියලා. ඉතින් අපේ රටේ ඉතිහාසය අපි ගත්තොත් කඩදාසි නිෂ්පාදනය කරා අපි, රෙදිපිලි ටික අපි නිෂ්පාදනය කරා, ටයර් ටික අපි හැදුවා. හැබැයි මෑත කාලීනව මේ සියල්ල අපි වෙන රටකින් ගේන තැනට අපිපත් වෙලා. හැබැයි මේ නිෂ්පාදන ක්‍රමක්‍රමයෙන් අපි අද වෙන විට ආරම්භ කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ආර්ථිකයට යම්කිසි පිම්මක් පනින්න හැකියාව තිබෙනවා. අපි මේ පිළිබඳව තව ඉස්සරහට කතා කරමු. අද අපි කතා කරන්නේ COVID-19 අර්බුදයත් එක්ක යලි නැගිටින රට පිළිබඳව. දැන් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමනි තිලකරත්න බණ්ඩ මහත්මයා දැන් අපි ඔබතුමන්ගේ මූලික සාකච්ඡාව තුළදී දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා, ලංගම සභාපතිවරයා, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා මේ සියලු දෙනා කියන එක කතාවක් තමයි අපේ රටේ තියෙන දුම්රිය බලෑනිය සහ බස් රථයනිය මදි වෙන්න පුළුවන් මේ ආසන ගන්නට විතරක් මගින් අරගෙන යනවා. මොකද මම දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කිව්ව කතාවක් මේක වෙලාවක අහලා තියෙනවා. මේ දුම්රිය ටික සාමාන්‍යයෙන් දිව්වොත් අසුන් ගණනට අරගෙන යන්න පුළුවන් 25000යි කියලා දවසකට. බස් රථ ටික ගත්තත් ඒක රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා අපි දකින වෙන දවස්වලට පොල් පැටියෝ වගේ යන්නේ රටේ මගින් කියන විදිහට. ඉතින් මෙහෙම දුම්රිය ටික බස් රථ ටික සියල්ල පාරට දැම්මත් අසුන් ගණනට අරගෙන යනවා කියන එක නිකන් කතාවක් විතරයි. ඒ නිසා බස් රථ ඇනියට අලුතින් බස් රථ අවශ්‍යයි. දුම්රිය ඇනියට අලුතින් දුම්රිය අවශ්‍යයි. දුම්රිය ධාවනය කරන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. මොකද බොහෝ අය කියන්නේ දැනටම මේක එකට අර පැක් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න මොකක්ද සංවිධානය තියෙන වැඩපිළිවෙල? අලුතින් බස් රථ යොදවනවද, දුම්රිය යොදවනවද, මොකක්ද සැලසුම? ඔව් ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම දන්නවා කොවිඩ් වසංගතයෙන් පස්සේ මාස දෙකකට වැඩි කාලයකින් පස්සේ තමයි නැවතත් ප්‍රවාහන සේවා පද්ධතිය යථා පරිදි ලබන සංවිධානය ක්‍රියාත්මක වෙනවා කියලා ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ මාස දෙකමාර තුළ එතන විතාපන්ත නිවැරදිව ඔබ කිව්වා වගේ දැන් දුම්රිය අංශය අපි ගත්තොත් සීට් අපිට 24800ක් වගේ සංඛ්‍යාවකින් 150000ක් වගේ සෙනගත් කොළඹට ගේන්න එනවා හැම උදෑසනකම. විශේෂයෙන්ම මම මේ නාගරික ප්‍රවාහනයේ කොළඹ සම්බන්ධ කරලා කතා කරේ. මීට අමතරව පොදුවේ ගත්තොත් ලක්ෂ 3මාරක් 4ක් විතර රට පුරා දුම්රිය මගින් ධාවනයට තත්ත්වයක් තිබුණේ. ඊළඟට බස් සේවා අංශය ගත්තත් අපේ මුළු පුද්ගලික බස් සහ ශ්‍රී ලංකා බස් සියල්ලම ගත්තත් උපරිම බස් 24000 වගේ තමයි දවසකට ක්‍රියාත්මක වුණේ. සීට් සංඛ්‍යාව දල වශයෙන් අපි සාමාන්‍යයක් වශයෙන් 53ක් කියලා ගත්තොත් බස් එකකට මිලියන 1.2ක් වගේ තමයි සීට් සංඛ්‍යාවක් තියෙන්නේ. හැබැයි රටේ සමස්ත ජනගහනයෙන් මගින් විදිහට මේ බස් පාවිච්චි කරනවා මිලියන 2.4ක වගේ සංඛ්‍යාවක් දවසකට. දැන් ඔබට තේරෙනවා භාගයට භාගයක්ම ඒ විදිහට බලපුවම අඩුවක් තියෙනවා කියලා තේරෙනවා. දුම්රිය පැත්තෙනුත් ඒ වගේ. එහෙමනම් මේ පවතින තත්ත්වය තුළ අපි විශේෂයෙන්ම හිතන්න වෙනවා දැන් මේ සැපයීම යම්කිසි සීමාවක් ඒ අතරේ මට මෙතන සඳහන් කරන්න ඕන. දැන් මාස දෙකමාරකට පස්සේ බස් ආරම්භ කරනකොට මේ තියෙන බස් සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම පාරට එයි කියලා අපි සම්ද බලාපොරොත්තු වෙන්න ඇත්තටම බෑ. ඒක ඇත්තට ප්‍රායෝගික තත්ත්වයක් නෙවෙයි. මොකද මේ බස් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොවීම තත්ත්වය තුළ සමහරට බැටරි අඩපණ වීම, එන්ජින් වල තාක්ෂණික යම් දුර්වලතා, ඊළඟ විශේෂයෙන් සේවක මහත්මීන් දැන් සමහර විශේෂයෙන් ශ්‍රී ලංකාව වගේ ගත්තොත් දුර පාත්‍ර රියදුරු මහතුරු කොන්දස්තර මහතුරු ඉන්නවා. තාමත් ක්‍රමානුකූලව තමයි අනිත්
අංශවලගේම මේගොල්ලෝ සේවයට වාර්තා කිරීම ක්‍රමානුකූලව සිදු වෙනවා. විශේෂයෙන් රියදුරු සහ කොන්දස්ත්‍ර මහතුරුන් 80%ක් 90%ක් සහභාගී වෙනවා. නමුත් අනිත් අංශවල අඩුවක් තියෙනවා. ඉතින් මේ ආකාරයට මෙතෙක් සැපවෙන ප්‍රවාහනයත් යම් සීමාවෙන්මක් සිදු වෙනවා කියලා අපිට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න වෙනවා සඳට. හැබැයි අනිත් පැත්තට ප්‍රවාහන ඉල්ලුම් පැත්ත ගත්තත් අපි හිතන්නේ මේ සඳ දවස් තුලම මේ මං කියපු දුම්රිය මගින් ලක්ෂ 3.5ක් 4ක් බස් මගින් මිලියන් 2.24ක් වගේ මිලියන් 2.4ක වගේ සංඛ්‍යාවක් පාරට බය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ සඳට. මොකද මේ වකවානුව තුල මේක ඇත්තට වසංගත තත්ත්වයක් වෙනත් ව්‍යසනයක් වෙනත් හදිසි අනතුරක් වගේ නෙමෙයි. මේක වසංගත තත්ත්වයක්. මිනිස්සු අතරේ වුණත් යම් කිසි බයක් තියෙන පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න ඒක ප්‍රබල අභියෝගයක්. අපි පොදු ප්‍රවාහනේ රටේ සංවර්ධන සඳහා නොයෙකුත් වැඩසටහන් ආරම්භ කරමින් කතිකාවක යෙදෙමින් ක්‍රමානුකූලව ඉදිරියට පියවර තබමින් සිටපු යෝගයක්. නමුත් අවසනාවට වගේ මේ සිද්ධියෙන් පස්සේ පොදු ප්‍රවාහනට බරපතල තරජනයක් එල්ල වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයක් අඩු වෙයි. එහෙම වුණත් මේ බස් අත සීට් සංඛ්‍යාව සහ දුම්රිය සීට් සංඛ්‍යාව කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි සත්‍යයක්. එහෙමනම් අපිට ඉල්ලුම කළමනාකරණයේදී රජය විසින් දැනටමත් ප්‍රකාශ කරලා තිබුණා 130ක සංඛ්‍යාවක සංඛ්‍යාවක් කාර්යාලයට එන්න කිව්වා. ඒක ක්‍රමානුකූලව ආයතන ප්‍රධානයෙන් විසින් වැඩි කරගෙන යන අවස්ථාව අනුව කියලා කිව්වා. ඊට අමතරව මේ ප්‍රවාහන ඉල්ලුම කළමනාකරණය සඳහා වූ නම්‍යශීලී වැඩමුළ ක්‍රමයක් ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තිබුණා. ඉතින් මේවා ආයතන විසින් පෞද්ගලික අංශය යම් මට්ටමකට මම හිතන්නේ මේවා ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය අංශය තාමත් හරියට පෙළ ගැසිලා නැහැ. මම දන්නා පරිදි මේ නම්‍යශීලී වැඩමුළ ක්‍රමයට ඊළඟට work from home කියන සංකල්පය ඇත්තටම නිවසේ සිට වැඩ කරන්න පුළුවන් ගොඩක් කාර්යයන් තියෙන රාජ්‍ය අංශය ගත්තත් ගොඩක් දුරට assignment basis වැඩ එහෙම නැත්නම් පැවරුම් මත නිවසේ සිට වැඩ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේවා හැදිලා තියෙනවා කියන එක විශේෂ රාජ්‍ය අංශයේ යම් මට්ටමකට ඇති. නමුත් මම හිතන්නේ පෞද්ගලික අංශය තරම්ම නැහැ. ඊළඟට වීඩියෝ කොන්ෆරන්ස් වගේ දේවල් virtual meeting අත්‍යවශ්‍ය කාරණාවලට විතරක් රැස්වීම සඳහා සහභාගී කරවීම විශේෂයෙන්ම වීඩියෝ තාක්ෂණය මගින් මීටින් පැවැත්වීම සාකච්ඡා පැවැත්වීම නම් ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. මම හිතන්නේ මා දන්න විදිහට අප අමාත්‍යාංශයේ මුණක් දැනට කොහොම සතියකට දෙක තුනක් වගේ පැවැත්වෙන වීඩියෝ කොන්ෆරන්ස් වගේ දේවල්. ඉතින් මේවා තුල කළමනාකරණයක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ඉල්ලුම් පැත්තෙන්. එහෙම නොවුනොත් අපි බරපතල තත්යකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එක පිළිගන්න වෙනවා අපිට. දැන් අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්තුමිය අනුෂ ගෝකුල මහත්මිය දැන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගත්තොත් වසර 2800ක විතර ඉතිහාසයක් තියෙනවා අපේ රටේ අධ්‍යාපනයට. පාසල් අධ්‍යාපනයේ යම් තරමකට විධිපත් වෙනවා කෝල්බ්‍රොක් ප්‍රතිසංස්කරණය යටතේ 1936. 1938 නිදහස් අධ්‍යාපනය අපිට දෙනවා CWW කන්නංකර මහත්මයා. එහෙම තියෙන රටේ රජයේ පාසල් 10000කට වැඩි. රජයේ පාසල් දරුවෝ ගත්තොත් මිලියන 4කට වැඩි. අපි මේ පෞද්ගලික පාසල් පොඩ්ඩක් පැත්තකට තියලා. නිසා දැන් පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව අපි කතිකාව කලින් කරා. දැන් ඒ අතර වාරේ දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබා දෙනවා. දරුවන්ට ඔන්ලයින් මගින් යම් යම් දැනුම් ලබා දීම සිද්ධ කරනවා. හැබැයි බොහෝ අය කරන චෝදනාවක් ඈත ගම් දනව්වල ඉන්න අයට සමහර ලාවට අන්තර්ජාලය නැහැ, රූපවාහිනිය නැහැ, සමහර ගෙවල ගුවන් විදුලි යන්ත්‍රයක්වත් නැහැ කියන ප්‍රශ්නේ. ඒ නිසා ඔබතුමිය විශ්වාස කරනවාද මේ ක්‍රමවේදය 100% සාර්ථකයි කියලා? මෙහෙමයි. දැන් අපි කොරෝනා ව්‍යසනයත් සමගම පාසල් මට්ටමින් සහ ජාතික මට්ටමින් විවිධාකාරයට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට උත්සාහයන් දැරුවා සහ දරමින් සිටිනවා. එකක් තමයි ඔබ සඳහන් කරා වගේම දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සෝෂල් මීඩියා පාවිච්චි කරලා. ඒ පාසල් මට්ටමින් සංවිධානය කරලත් කෙරෙනවා. ඒ කියන්නේ ඇත්තටම ওই ජාතික පාසල් සහ ඒ හැකියාව ඇති පාසල්වල ඒ වගේම රූපවාහිනී මාධ්‍ය හරහා පාඩම් මාලා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා අප්‍රේල් මාසයේ සිට. ඔබ සඳහන් කළා වාගේම රූපවාහිනී යන්ත්‍රයක් පවා නිවසක නැති, ස්මාර්ට්ෆෝන් එකක් නිවසක නැති දරුවෝ ඉන්නවා. නමුත් දැන් ඒ සඳහාත් විසඳුම් ලබා ගනිමින් මේ වෙනකොට හැම දරුවෙකුටම පාඩම් මාලාවක් යන විදිහට කටයුතු සංවිධානය කරමින් යනවා අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ දරුවන්ට අවශ්‍ය වෙන තාක්ෂණික මෙවලම් පවා ලබා දෙමින්. මොකද සැමට අධ්‍යාපනය කියන එක අපි රටක් වශයෙන් පිළිගත්ත කාරණාවක්. ඒක නිසා ඔබ සඳහන් කළා වාගේම ගම් දනව්වල සිටින දරුවට වුණත් තදාසන්න නගරාසන්න ප්‍රසිද්ධ ජනප්‍රිය පාසලක දරුවෙකුට වුණත් එක විදිහට අධ්‍යාපනය ලබා දීම සඳහා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය වෙහෙසවන්නේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් සකසමින් යනවා. හැබැයි මේ වෙනකොට මේ කොරෝනා වෛරසය අපිට හරියට එක්තරා ආකාරයක විශ්වවිද්‍යාලයක් වගේ කොරෝනා වෛරසය පාසලක් වගේ විශ්වවිද්‍යාලයක් වගේ ගුරුවරයෙක් වගේ ගොඩ දේවල් උගන්වනවා.
හැබැයි උගන්වන දේවල් අපි ග්‍රහණය කරගන්න ප්‍රමාණය එක් එක් රටවල් වල එක් එක් ආකාරයේ වෙනවා. එතකොට මේ කොරෝනා වෛරසයෙන් අපිට නැවතත් අපේ අක්මුල් හොයාගෙන යන ගමනකට මඟ පාදලා තියෙනවා. ඒතර අධ්‍යාපනයටත් ඒක පොදුයි. අපේ අධ්‍යාපන ක්‍රමය මුල් යුගයේදී බටහිර රටවල් වලින් අධ්‍යාපනය අපිට පවරා දෙන්න කලින් අපේ තිබුණු සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය මම හිතන්නේ ඊටාම සාර්ථකයි. මොකද මෘදු කුසලතා සහ දෘಢ කුසලතා දෙකම ඒකාබද්ධ වෙච්ච තාම පරිපූර්ණ දරුවෙක් සමාජගත කරන්න ඒ අධ්‍යාපන ක්‍රමය ඉවහල් වුණා. ඒක නිසා මේ කොරෝනා සමග ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක එවැනි අත්හැරුණු අධ්‍යාපන ක්‍රමවේදයන් නැවත ගෙනීම ඉතාම සුදුසුයි කියලා සමාජ පර්යේෂකයන් මානව විද්‍යාඥයන් මේ විනකොට ලෝකේම තහවුරු කරලා තියෙනවා. එතකොට එවැනි ප්‍රවේශයන් සඳහා අපිට යොමු වෙන්න සිද්ධ වෙයි. ඒකම ප්‍රවාහනය කියන කාරණය අධ්‍යාපනයක ඍජුවම බැඳෙනවා. ඒ කියන්නේ දරුවා පාසලට ගෙනීමේදී පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කරන දරුවනුත් ඉන්නවා. ඒ වගේම පුජ්‍යලික ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන දරුවනුත් ඉන්නවා. එතකොට මේ ප්‍රවාහනය ඊටාම සාර්ථකව සිද්ධ වෙන මොහොත දක්වාම පාසලටත් ඒ ගැටලුව තියෙනවා. අර වෙන පද්ධති වලට වාගෙම පාසල් පද්ධතියට ඒක වැඩිපුර දැනෙනවා. මොකද දරුවෝ නිසා. ඒකම අධ්‍යාපනය ගත්තාම ඔබ සඳහන් කළා වාගේම දරුවන්ට ස්වයං අධ්‍යයනයට තියෙන අවස්ථා වැඩි කරන කාලයක් වෙනවා. ස්වයං අධ්‍යයනය කියන එක ඊටාම දැවැන්ත කාරණා. එතකොට විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයකදී අනිවාර්යයෙන්ම මේ අදාළ විෂය නිර්දේශ සමාන ප්‍රමාණයකින් ආවරණය කරමින් අදාළ විභාග වලට දරුවා මුහුණ දීමට සැකසීම පාසල් පද්ධතිය ඇතුලේ සිද්ධ වෙන නිසා ඒ කාරණයට සමාන අවස්ථා පාසල තුළ ලබා දෙන්න අවශ්‍ය වෙනවා. එතනදී තමයි අපේ මනා කළමනාකරණය සිද්ධ වෙන්න ඕනේ. මොකද කොරෝනා වෛරසයත් එක්ක ඇති වෙලා තිබෙන නිර්දේශයන් සහ ඒ අපි සම්පූර්ණ කළ යුතු සාධකයන් සමග තමයි මේ කටයුත්ත කරන්න ඕනේ. දැන් ඇත්තටම මේ කොරෝනා වෛරසය සමග ජීවත් වෙන්න පුරුදු වීම කියන එක අපි කරන්න සිද්ධ වෙනවා. මුළු ලෝකෙම මේක තව අවුරුද්දක් විතර යනකම් මේක තියෙයි කියන කාරණේ සමහර වෙලාවට ඇමරිකාව වගේ රටවල් බටහිර රටවල් සඳහන් කරන කාරණයක් තමයි චීනෙන් ඇති වුණා. චීනයත් කියන කාරණේ තමයි අවුරුදු 2ක් වවන්න මේක යම් ප්‍රමාණයකට නැත්තටම නැති වෙන්නේ නැහැ කියන කාරණේ. හැබැයි අපිට ගන්න පුළුවන් ධනාත්මක කාරණයක් තමයි මේ කොරෝනා වෛරසයේ වැළඳුණු අයත් එක්ක අපේ සෞඛ්‍ය අංශය ගැටිලා වැඩ කරනවා නේද? හැබැයි වාසනාවකට ඔවුන් ඊටාම සෞඛ්‍ය සම්පන්න මේ දෙයට මුහුණ දෙන නිසා අවබෝධයෙන් කිසිම සෞඛ්‍ය කාර්යාංශ කිසිම කෙනෙකුට තව වැළඳිලා නැහැ. ඒකෙන් අපිට සනාථ වෙනවනේ මේකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් අපි ආරක්ෂා වෙනවා නම් කියලා. අපි ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් එතකොට ඒ දේවලුත් පිළිපදිමින් කොහොමද අපි හැම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දෙන්නේ කියන කාරණේ තමයි ප්‍රතිපත්තිමය වශයෙන් මේ වෙනකොට කතා කරගෙන යන විවිධ බාධක විවිධ ගැටලු විශේෂයෙන්ම යටිතල පහසුකම් වල තියෙන ගැටලු අපිට පවතිනවා. ඒ කියන්නේ සමහර පාසල් වල මූලිකම අවශ්‍යතාවක් නැති පාසල් තියෙනවා. ඒක අපි පිළිගත යුතු කාරණයක්නේ. ඒක කාලයක් තිස්සේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යටිතල පහසුකම් සැපයුවට එහෙම නැති පාසල් තියෙනවා. ඒකට හේතුත් තියෙනවා. සමහර වෙලාවට පාසල් තියෙනවා ළමයි 10ට අඩු පාසල් 100ට අඩු පාසල් මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි මේ ගිය සතියේ අපේ ගරු අමාත්‍යතුමාත් එක්ක ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ සාකච්ඡා කරපු කාරණා තමයි මේ සම්බන්ධයෙන් යම් කළමනාකරණයක් කරන්න. එතකොට ඒ පාසල් සම්බන්ධයෙන් යම් තීරණ ගන්න. මොකද ගුරුවරු ඉන්නවා අපේ ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් ජාතික සහ පළාත් පාසල් වල. දරුවෝ ඔබ සඳහන් කළා වගේම 2,40,000ක් ඉන්නවා ගුරුවරු. මේ 2,00,000 සමානට 2,40,000ක් දරුවෝ ඉන්නවා 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්. ගැන ඔක්කොම ගත්තාම පුජ්‍යලික පාසල් ජාත්‍යන්තර පාසල් මේ විශ්වවිද්‍යාල මේ ලක්ෂ 50ක පමණ ප්‍රමාණයක කතන්දරයක් මේ තියෙන්නේ. එතකොට ඒ ලක්ෂ 50ක පමණ ප්‍රමාණයට සම අවස්ථා ලබා දෙනවා කියන කාරණය ඒ කියන්නේ කොරෝනා වලට කලිනුත් ඒක තිබිලා නැති අවස්ථා තියෙනවනේ. කොරෝනා වලට කලිනුත් එහෙම නැති අවස්ථා තිබිලා තියෙනවා. අවම කරන්න විශාල මැදිහත් වීමක් කරලා තියෙනවා. කොරෝනාත් එක්ක ඒක වැඩි වෙලා තියෙනවා. ඒ తত্ত্বය මොකද දරුවා පාසලට පන්ති කාමරයට ගෙනීමට නොහැකි වීම තුල. එතකොට පාවිච්චි කරන ක්‍රමෝපායන් වලදී තමයි දරුවා සහ දෙමව්පියන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒ සඳහා තමයි මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙන මේ තීරණ
අරගෙන එවැනි දරුවන් සඳහා අවශ්‍ය වෙන මූලික යටිතල පහසුකම් ඍජුවම ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට සැලසුම් කරගෙන යනවා. ඉදිරියේදී කොරෝනා ව්‍යසනයෙන් පසුව පාසල සමග සම්බන්ධ වෙනකොට උනත් මින් ඉදිරියට දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක් එක්ක සමගාමීව මේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීම ගැන අපි කතා කරගෙන යනවා සහ රූපවාහිනී මාධ්‍යයක් සහ ගුවන්විදුලි මාධ්‍යයක් ඍජුවම මේ වෙනුවෙන් යොමු කරගෙන වැඩිදුර අධ්‍යාපනයේ ඒ හරහා අඛණ්ඩව කියන්නේ කොරෝනා ව්‍යසනයෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත් වුණාට පසුව එවැනි ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය. මම හිතන්නේ ඉදිරියට මීටත් එහා ගිහින් නව තාක්ෂණයේ තොරතුරු තාක්ෂණයේ පාවිච්චි කරමින් මේ අධ්‍යාපන ක්‍රමයේ ඊටාම සුන්දරව දරුවා විෂයන් වලට ආදරය කරන ආකර්ෂණීය ආකාරයට කිරීම සඳහා විශාල මැදිහත් වීමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පමණක් නෙවෙයි ඒකට ඒකාබද්ධ විය යුතු ආයතන රාශියක් සමග ඒකාබද්ධ වෙමින් ඉදිරියේදී වඩාත් සැලසුම් සහගතව මෙවැනි අවස්ථාවක් නැවත આવොත් එතනදී කොහොමද අපි මැදිහත් වෙන්නේ කියන කාරණයත් සමග පෙරදරි කරගෙන කටයුතු කිරීම තමයි මේ මොහොතේදී සැලසුම් කරගෙන යන්නේ. විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත. හොඳයි. අපේ සත්‍යක්ෂණයේ පළමු පැය අවසන්. අපි අද කතා කරන්නේ COVID-19 අර්බුදය සමග යලි නැගිටින රට පිළිබඳව. ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳව ඔබට බොහෝ ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව, පාසල් අධ්‍යාපනය පිළිබඳව, කර්මාන්ත යලි ආරම්භ කිරීම පිළිබඳව, විශේෂයෙන්ම ඔබට ලැබෙන සහනාධාර, සමාජ සුබ සාධනය පිළිබඳව ඔබට ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. මේ සියල්ල පිළිබඳව අපි ඊළඟ පැයේදී කතා කරනවා. ඔබ දන්නවා වෙනදා වගේ සත්‍යක්ෂණ වැඩසටහනේ අපේ ශ්‍රාවකයන් අද නැහැ. COVID-19 අර්බුදය නිසා අපි හරි දුරස්තව අද මේ සත්‍යක්ෂණ වැඩසටහන කරන්නේ. හැබැයි අපි ඔබ අපේ ඉදිරියේ නැහැ කියා අපි ඔබේ අවස්ථාව අහිමි කළේ නැහැ. අපි ඔබේ ප්‍රශ්නවලට අදත් අපි අපේ වේදිකාවේ ඉඩකඩ වෙන් කරලා දෙන්න සූදානම්ින් සිටින්නේ. අපේ වැඩසටහනට අද සහභාගී වෙනවා සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහත්මයා, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩ මහත්මයා, ඒතකම මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, වර්තමානයේ කමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ධර්ම දීරසිංහ මහත්මයා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය අනුෂා ගෝකුල මහත්මිය. මේ සියල්ලකින් ඔබට ප්‍රශ්න අහන්නට පුළුවන්. අපි ඊළඟ පැයේදී සත්‍යක්ෂණයෙන් මුණ ගැහිමු. සත්‍යක්ෂණය